ඔබ වහන්සේ මේක කලින් දේශනා කළා පැහැදිලි කරලා තියෙනවා නම් මට සමා වෙන්න ඕන. මම මේ ප්‍රශ්නේ තියෙන්නේ ස්වාමීන් වහන්සේ දැන් මෝහය කියනකොට සමහරක් දේශනවල මම අහලා තියෙන මේක රාගය ද්වේෂය අතර මැනීමක් එහෙම නැත්නම් දෝලනයක් කියලා. තවත් සමහර තැන්වල කියන අදුක්කම සුඛ වේදනාවන් මෝහයේ හැටියට ඒකම බීතිය සන්ත්‍රාසය උද්දච්ච කුක්කුච්ච මාන විචිකිච්ඡා මේ ඔක්කොම මෝහයේ හැටියට ඒ වගේම රාග ද්වේෂ දෙකම මෝහ මූලික සිත් වලින් පහළ වෙන ඒවා හැටියට ඒත් ඔබ වහන්සේ දේශනා කරා පහුගිය ඔය සතර සතිපට්ඨානේ දේශනාවක ද්වේෂ මෝහය යන දෙකම සම්ප්‍රයුක්ත ධර්ම දෙකක් ඒක රාගය මුල් කරගෙන නිකිලිති මට පොඩි මේ පටලැවිලා තියෙන මේ ඇත්තටම මොකද්ද මේ මෝහය කියන්නේ මොකද රාගය කියන කල්ප සාවද්දේ දුර්ලන්න අමාරුයි ද්වේෂ මහා සාවද්දේ දුර්ලන්න ලේසි මෝහය මහා සාවද්දේ දුර්ලන්න අමාරුයි කියන හේතුඩ මේ මෝහය කියන එක හරියටම අවබෝධ කරගන්නේ කොහොමද කියන එක තමයි මට පටලැවිලා පුලිය ස්වාමීන් වහන්සේ. හොඳයි දැන් අපි අවිජ්ජාව කියලා කියන්නේ මෝහයටම තමයි. හැබැයි ඒක හැමතැනදීම යෙදෙන්නේ නැහැ. ඒක විශේෂ අවස්ථාවලදී මෝහ සම්මෝහ යන ආදී වශයෙන් අවිජ්ජාවටම යොදන අවස්ථාවක් එනවා. එතකොට දැන් අපි මෙතෙක් වෙලා දැන් මේ සාකච්ඡා කරමින් හිටියේ ආයතන ගැන. මේ ඇස මම වෙමි, රූපය මම වෙමි. නැත්නම් මේ ඇස මම වෙමි, කන මම වෙමි, නාසය මම වෙමි, දිව මම වෙමි, කය මම වෙමි. ඊළඟට මනස මම වෙමි. මේ හේතුඵල වශයෙන් අනිච්ච වශයෙන් ගොඩනැගිච්ච මේ අනිච්ච ඇසකන නාසය දිව ශරීරය මනස මම කියලා ඒ චිත්තසංතානය තුළ පවතින මුලාසහගත අදහසට තමයි මෝහය කියන්නේ. දැන් ඇසකන නාසය දිව ශරීරය මනස මම මේක මුලාවක්. ඇයි එහෙම මුලාවක් කියන්නේ? දැන් අපි ගත්තොත් උදාහරණයක් පෙර භවය දැන් අපි නිකන් ආසන්න භව 4-5ක් අරන් බලමු නිකන් දල වශයෙන් උදාහරණයක්. දැන් අපි හිතමු යම් මිනිසෙක් ඉන්න මේ භවයේ සිරිපාල නමින්. දැන් මේ සිරිපාල කියන පුද්ගලයාගේ පෙර භවයේ බැලුවොත් පෙර භවයේ අපි හිතමුකෝ දෙවියෙක්. ඊට ඉස්සෙල්ලා භවයේ බල්ලෙක්. ඊට ඉස්සෙල්ලා භවයේ හරකෙක්. ඊට ඉස්සෙල්ලා භවයේ පෙරේතෙක්. දහම ගත්තොත් සිරිපාල කියන්නේ මේ සැරේ මේ භවයේ මිනිසෙක්. ඉස්සෙල්ලා භවයේ දෙවියෙක්. ඊට ඉස්සෙල්ලා භවයේ බල්ලෙක්. ඊට ඉස්සෙල්ලා භවයේ හරකෙක්. ඊට ඉස්සෙල්ලා භවයේ පෙරේතෙක්. අපි දැන් අර පෙරේතය කියන තැන ඉඳලා බලාගෙන ඉමු පොඩ්ඩක්. දැන් අර පෙරේතය කියන භවයේදී කොහොමද මේ පෙරේතයට හිතෙන්නේ? මේ ඇසකර නාසය දිව ශරීරය මනස මමය. මේ හයේ ස්වરૂපය මමය. මේ මගේ ස්වરૂපය. මේ මගේ රූපය. මේ මගේ ස්වභාවය. මේ ඇසකර නාසය දිව ශරීරය මනස කියන හය මමය, මගේය, මම පෙරේතෙක්ය. එහෙනම් ඒ හේතුඵල වශයෙන් සකසිත ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයේ ස්වභාවය අනුව ඒ භවයේ සිත විසින් නිගමනයක් දීලා ජීවත් වුණා මම පෙරේතෙක්ය කියලා. මොකද ඒකට හේතුව හේතුඵල වශයෙන් සකසිත ඇහැ කන නාසය දිව ශරීරය මනස කියන හයේ තියෙන ස්වභාවය අනුව. එහෙනම් ඒ භවයේ මම පෙරේතෙක්ය කියලා තමයි සිතේ පැවතුනේ අදහස. නිගමනය අවිද්‍යාව. ඊට පස්සේ මොකද උනේ? එහෙම හිතාගෙන මේ ප්‍රේතයා කටයුතු කරද්දී ඒ රැස්වෙච්ච කර්මයෙන් මම මේ උදාහරණයක් හිටින් නිකන් දල වශයෙන් කියන්නේ උපකල්පනයක්. ඔබට මේක තේරුම් ගන්න. එතකොට මේ පෙරේතයා ඒ විදිහට හිතාගෙන කටයුතු කිරීම තුලින් ඒ සිත ක්‍රියාත්මක වෙලා ඒ සිතට ආйти ద్వාර වශයෙන් ඇහැ කන නාසය දිව ශරීරයේ මනස කියන ద్వාර ක්‍රියාත්මක වෙලා එයින් කර්ම රැස් වුණා. ඒ රැස්වෙච්ච කර්ම නිසා ඒ කර්ම භවයෙන් සකස් කරා ගවයෙක් හරකෙක්. දැන් ඔන්න හරකෙක් කියලා ඉපදුණා. දැන් අර පෙරේතයා මල. ඒ පෙරේතයා කියන ඇසකන නාසය දිව ශරීරයේ මනස කියන හයම මරුණා.
මැරෙනකොට ඒ හයේ කර්ම ශක්තියෙන් ඔන්න පුනර්භවය සකස් වුණා. පුනර්භවය සකස් වුණා විඥානපච්චය නාම රූපං කියලා ගාවේ හරකෙක් හටගත්තා. හරකෙක් ඉපදුණා. දැන් මේ හරකා කියන සතා තුල පවතින අර විදිහටම නැවතත් අදහසක් ඒ සිත තුල. මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන හය මමය. මේ හයේ ස්වરૂපයේ මමය, මගේ ස්වરૂපයේ, මගේ ස්වභාවය, මම හරකෙක් කියන අදහස ඒ සතාට ඒ සත්ත්ව සංඥාවෙන් ගන්න ඔය. ඒක එහෙම තියෙන එයා තුල. භාෂාවෙන් අපි මෙන් ප්‍රකාශ කරාට එයාට හැඟීමෙන් ඒ අදහස තියෙනවා. එතකොට එහෙනම් අන්න ඒ භවයේදී එයා ගාවේ. එතකොට ඒ හය මමය. දැන් ඉස්සෙල්ලා භවයේ පෙරේතෙක්. එතකොට හිතන් හිටියා ඒ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන හයයි මම, ඒ මගේ හයයි, ඒ මමයි, ඒ මගේ ස්වභාවයයි කියලා. එයින් රැස්වෙච්ච කර්ම ශක්තියෙන් දැන් ගාවේ ඉපදුනා. දැන් ගාවයත් හිතන් ඉන්න ඔය විදිහටම ඒ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන හය මමය, මේ හය මගේ, මේ හය ස්වභාවය මගේ ස්වභාවයයි, මගේ ස්වરૂපයයි, මේ හය මමයි, මගේ මේ හය මගේ. මම ගාවේ කියලා. එහෙම හිතාගෙන හරක ජීවත් වෙනකොට ඒ හරකානම් වූ ස්වභාවය තුළ නැත්නම් ඒ නාම රූප තුළ පවතින ඇසකන නාසය දිව ශරීරයේ මනස ක්‍රියාත්මක කරලා නැවත කර්ම භවයක් සකස් කරනවා. සිත විසින් ඒ ద్వාර ක්‍රියාත්මක කරනවා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඒ අනුසාරයෙන් නැවත කර්ම භවයක් සකස් වෙලා ඔහොම පවතිනවා. ඔහොම පවතින කාලෙකදී ඔය ගවයාත් මිය යනවා. එතකොට අර ගවයා කියපු ඇහැකන නාසය දිව ශරීරයේ මනස කියන හයත් අවසන්. දැන් ඒ හය නිසා හටගත්තව කර්ම භවයෙන් පුනර්භවය සකස් වෙලා දැන් ඔන්න පුනර්භවයේ වෙන සතෙක් උපදිනවා. දැන් උපදිනවා ඒකෙන් බාල්ලෙක්. දැන් ඔන්න බාල්ලෙක් උපදිනවා. දැන් ගාවය අවසන්. ගාවයා කියන හයත් ඉවරයි දැන්. දැන් බාල්ලෙක් උපදිනවා දැන් පුනර්භවය. දැන් ඒ සතා කොහොමද හිතන්නේ? ඒ සතාගේ හිත තුලක් තියෙන අදහසක් මෙහෙම. මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන හය මමය. මේ හය ස්වરૂපයේ මගේය. මේ හය ස්වરૂපයේ මමය මගේය. මේ හය මගේය. මම බාල්ලෙක් කියන අදහස තියෙනවා. ඒ හය මමය කියලා හිතාගෙන ඉන්නවා. එතකොට එහෙනම් ඔය විදියට ඒ සතා හිම හිතාගෙන ජීවත් වෙනකොට ඒ සතාගේ චිත්තසංතානියත් අන්නර ద్వාර ටික ක්‍රියාත්මක කරලා නැවත එයින් කර්ම භවයක් හදනවා. එතකොට මොකද වෙන්නේ? ඒ සතාට නියමිත ආයු කාලයක් ගත කරලා ඒ සතා මැරිලා යනවා. මැරිලා යනකොට ඒ බල්ලා කියපු හයත් ඉවරයි. දැන් එයින් රැස් වෙච්ච කර්ම භවයෙන් ඊළඟ පුනර්භවය සකස් වෙනවා. භවපච්චය ජාති අති කම් භව අති උප්පත්ති භව කර්ම භවයෙන් උප්පත්ති භවය හදනවා. අපි හිතමුකෝ ඒ සතා තුල පින් දහම් රැස් වුණ මොනවා හරි පන්සලක හරි හිටියේ. එහෙම ඉඳලා කොයි දින් හරි සීලවන්තයන්ට කරු කරලා වැඳලා අර මේ ඒ සතා තුල පුණ්‍ය චෛතසික වැඩිලා ප්‍රසාදය වැඩිලා එයින් පින් රැස් වෙලා ඒ සතා මිය ගියා. මිය යනකොට එයින් සකස් වෙච්ච කර්ම භවය අනුව පුනර්භවය සකස් වුණා. දැන් අර බාල්ලා කියන හයත් මිය ගියා. ඉවරයි. බාල්ලාත් ඉවරයි. දැන් එයින් රැස් වෙච්ච කර්ම ශක්තියෙන් ඊළඟ භවය හදනවා පුනර්භවය. ඒ භවයේ දෙවියෙක්. දැන් දෙවියෙක් ඉපදුණා. පුනර්භවය වශයෙන්. දැන් මේ දෙවියගේ හිත තුලක් තියෙනවා මෙහෙම අදහසක්. මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන හය මමය. මේ හය මගේය. මේ හය ස්වરૂපය මගේ ස්වરૂපය. මම දෙවියෙක් කියන අදහස තමයි සිත් තුළ තියෙන්නේ. එහෙනම් ඒ ඇස කන නාසය දිව ශරීරයේ මනස කියන හය දෙවියෙක් කියන පැනවීම තුල පවතිනවා දැන්. දැන් ওই විදිහට ඒ හය තුලත් දෙවියෙක් ඉන්නවා දැන්. ඒ හය තුල සත්වයෙක් ඉන්නවා. එහෙනම් එයා තමයි ඒ හය අයිතිකාරයා කියලා හිතාගෙන ජීවත් වෙන්නේ. දැන් ඔහොම දෙවියවම ජීවත් වෙනකොට දෙවියා තුලත් අන්නර සිත ක්‍රියාත්මක වෙනවා. ඒ ద్వාර පරිහරණය කරනවා. දැන් මොකද වෙන්නේ? ඒ සිත විසින් ඒ දෙවියා කියන ස්වභාවය තුලට අයිති ඒ ආයතන හේවත් ద్వාර පරිහරණය කරමින් නැවත කර්ම භවයක් හදනවා. දැන් දෙවියාට ආයුෂ උරුම ආයුෂ කාලයක් තියෙනවා. ඒ ආයුෂ කාලය අවසන් වෙලා දෙවියත් මියනවා. චුත වෙනවා. චුත වෙනකොට මොකද වෙන්නේ? ඒ දේව භවය තුල රැස් වෙච්ච කර්ම භවයෙන් පුනර්භවයක් හදනවා. ඒක මිනිස් භවයක් කියලා අපි හිතමු. දැන් මේ මිනිස් භවය. දැන් ඔන්න මිනිස් භවය සිරිපාල. දැන් ඔන්න මිනිස් භවයක් හටගත්තා.
දැන් ඒ මිනිස් භවය තුල දැන් අපිට පේනවා මිනිස් නාම රූප. දැන් එතනක් තියෙනවා ඒ සිත තුලත් අර අදහස මොකක්ද? මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන හය මමය, මේ හය මගේය, මේ හය ස්වરૂපය මගේ ස්වરૂපය, මම මිනිසෙක්ය. ඉතින් ලෝකයා විසින් නමකුත් දුන්නා සිරිපාල කියලා. දැන් මිනිසෙක්ය කියන අදහස තියෙනවා. එහෙනම් ඒ හයත් මම මගේ කියලා තමයි ඒ සිත විසින් අරගෙන තියෙන්නේ. දැන් ওই විදිහට ඔහොම ඉන්නකොට සිරිපාලත් අපි හිතමුකෝ ආයුෂ අවසන් වෙලා මැරෙනවා. මැරිලා සිරිපාල බලු වැඩ කරේ. ඒ නිසා වැසෙච්ච කර්ම ශක්තියෙන් දැන් මොකද වෙන්නේ? කර්ම භවයක් හැදුනා. ඊට අනුකූල පුනර්භවය සකස් වුණා. බල්ලෙක් කියලා ඉපදුණා. දැන් බල්ලෙක් ඉපදුණා. දැන් එදාට ආපහු ඒ සිතේ තියෙන්නේ කොහොමද? මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන හය මමය මගේය. මේ හය මගේය. මේ හය ස්වરૂපය මගේ ස්වરૂපය. මම බල්ලෙක්. දැන් මේ විදිහට ඕම් භවයෙන් භවයට අනන්ත සංසාරේ ඉඳලා බලාගෙන ආවත් භවයෙන් භවයට දකින්න හම්බ වෙන විශේෂ කාරණාවක් ඒ තමයි ඒ භවයට උරුම අත්භව වස්තු වශයෙන් හම්බෙච්ච ඒ කියන්නේ කර්මානුරූප ගොඩනැගිච්ච ඇස කන නාසය දිව ශරීරය මනස කියන හය මමය මගේ කියලා සිත විසින් නිගමනයක් ඇති කරගෙන ඉන්නවා. මෙන්න මේ සිත විසින් මෙන්න මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන හය මමය මගේය කියන නිගමනය ඇති කරගෙන ජීවත් වීම තමයි මෝහය. අන්න එක තමයි මෝහය. මේ හය මමත්වයෙන් ගැනීමයි මෝහය. ඒ කිව්වේ මේ ඇස කන නාසය දිව ශරීරය මනස මමත්වයෙන් ගැනීමයි මෝහය. මම කියලා ගැනීමයි. දැන් බලන්න එක භවයකවත් ඇත්තටම බලාගෙන ගියාම මම කියලා මගේ කියලා ගන්න හයක් හම්බුණාද කියලා. දැන් පෙරේතයා ඊළඟට ගවයා ඊළඟට බල්ලා ඊළඟට දෙවියා ඊළඟට මිනිස්සයා නැවත බල්ලා ඔහොම ගියාම කවදාවත් මුණ ගැහෙනවද මම කියලා මගේ කියලා පනවන්න හැක් මගේ කියලා මම කියලා මගේ කියලා පනවන්න කනක් නාසයක් දිවක් ශරීරයක් මනසක් මුණ ගැහෙන්නේ නැහැ. එහෙනම් භවයෙන් භවයට හේතුඵල වශයෙන් අනිත්‍ය වශයෙන් ගොඩනැගෙන මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන හය මම කියලා මගේ කියලා හිතාගෙන ඉන්නේ වැරදි සහගත නිගමනයට තමයි මෝහය කියලා කියන්නේ. පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට මේ මානය, භීතිය, සන්ත්‍රාසයවත් මානෙම කොටස් හැටියටම ඒ ඔක්කොම ඇති වෙන්නේ අරහය මම කියලා මගේ කියලා හිතාගෙන ඉන්න නිසා. හොඳයි ස්වාමීන් වහන්සේ. හොඳයි එතකොට අර කියන වගේ ඒකම තව විදිහකට තව පරයයකින් පෙන්වන්න පුළුවන් රූපය වේදනාව සංඥාව සංකාර විඥාන ඒ පාස්කන්ධයේ මමය මාගේ කියලා හිතන් ඉන්න එකම ඒකත් මෝහයම තමයි. ওই විදිහෙන් කිව්වත් මේ අත්බව වස්තු මමය මාගේ යනුවෙන් ඒ සිත විසින් මුලාවෙන් ගැනීමට කියනවා මෝහය කියලා. ඒ නිසාමයි අර මානිය ඇති වෙන්නේ. දැන් ඇස කන නාසය දිව ශරීරය මනස කියන හය මමය මගේ කියලා ගත්ත නිසා තමයි ඒ හය අනිකුත් හයත් එක්ක අනිකුත් සත්‍යයන්ගේ ඒ ඉන්ද්‍රියත් ඒ හයත් එක්ක සංසන්දනය වෙන්නේ. එතකොට මොකද වෙන්නේ? හැමතිස්සෙම මම මෙහෙමයි මම අරහෙමයි මම උසස් මම පහත් යන ආදි වශයෙන් විවිධාකාර මායයන් ඇති වෙනවා. වගේම මේ හය සම්බන්ධයෙන් බය හට ගන්නවා. ඒ හය අහිමි වෙයි කැඩේ බිඳේ වෙනසයි කියලා බීතිය හට ගන්නවා, ශෝකය හට ගන්නවා, එසේ විපරිණාමයන් හිදී ශෝකය හට ගන්නවා, එසේ විපරිණාමයටපත් වෙයි කියලා සැකය විචිකිච්ඡාව ඇති වෙනවා. අනිකුත් සත්‍යොත් එක්ක සංසන්දනය කර මානිය අහංකාරය උඩුකම ඇති කර ගන්නවා. මේ විදිහට අර මේ හය මමයේ කියලා ගත්ත වැරදි සහගත නිගමනය නිසායි මෝහය ඇති වෙන්නේ. එහෙමනම් මේ හය මමත්වයෙන් ගත්තාම මෝහය වෙනවා. එහෙනම් මේ මෝහයවත් මේ මමත්වයේ ෂේ කරාම එතන මෝක්ෂය තියෙනවා. හය මමත්වයෙන් හය ගන්නකම් මෝහය පවතිනවා. මමත්වය ෂේ කරපු දවසට මෝක්ෂය පවතිනවා කිව්වට ඉතින් පවතිනක් නෑ අසංගතයි. නමුත් අපි ඒට මෝක්ෂය කියලා කියනවා. මෝක්ෂය වුණාම මමත්වයේ ෂේ වෙනවා නේ. මමත්වය කියලා කිව්වේ මේ ඇස කන දැන් අපිට ඔක අර ස්කන්ධ වශයෙන් කිව්වම ටිකක් ඉන්නට සංකීර්ණ වෙන්න පුළුවන් නිසා අපි සරල පරයයකින් අපි දේශනා කරමු. ඇස කන නාසය දිව ශරීරයේ මනස මම කියලා ගත්ත ස්වභාවයටයි මෝහය කියලා කියන්නේ. මම මගේ.
පැහැදිලි ස්වාමීන් වහන්සේ. එතකොට දැන් ඔය රාග ප්‍රහාණයට අපි කියනවානේ ඔය මේ අසුභය වඩන්න, ද්වේෂයට මෙත්තානුස්සතිය ආදි වශයෙන්. එතකොට මේ වගේ මමත්වයෙන් ගන්න එක අවබෝධ කරගෙන ඒක ප්‍රහාණය කිරීමට ඒ වගේ එහෙම අනුස්සතියක් මොනවා හරි මෝහය දුරු කරගන්න මෝහය දුරු කරගන්න බුද්ධ අනුස්සතිය, මරණානුස්සතිය වඩන්න ඕන. සමත පැත්තේ. හොඳයි ස්වාමීන් වහන්සේ. විදර්ශනා පැත්තෙන් අනිච්ච දුක්ඛ අනාත්ම අසුභම තමයි. එතකොට තව දෙයක් මම පොඩි ප්‍රශ්නයක් අහන්නම්. දැන් ඔබතුමාට දැන් ඒ කිව්ව කාරණාව වැටහුණා නේද? එහෙමනම් මම මෙහෙම ප්‍රශ්නයක් අහන්නම්. දැන් එහෙනම් මේ 6 මම ගන්න මේ ඇස කන නාසය දිව ශරීරය මනස කියන 6 මම කියලා මගේ කියලා සලකන්න පුළුවන්ද? ඒ ඥානවන්ත තීරණයක්ද? නෑ ස්වාමීන් වහන්සේ. ඒක හේතු ඵලයක් හැටියට. හරි. එහෙනම් මට කියන්න මේකට උත්තරයක්. දැන් මේ 6 එහෙනම් කාටද අයිති? මේ අසාර සත්වයා මම මගේ කියලා හිතාගෙන ඉන්න දෙයක්. ඒ අසාර සත්‍යය තමයි මේ සියල්ල මම මගේ කියලා හිතන් හිටියේ. නමුත් අසාර සත්‍යයට නෙවෙයි ඒ 6 අයිති. එහෙනම් කාටද අයිති? කාටවත් අයිති නැහැ. ඒක හේතුවක ඵලයක් හැටියට අයිතිකාරයෙක් ඉන්නවා. ඒ කවුද ස්වාමීන් වහන්සේ? මාරයා. කවුද ඒ 6න් වැඩ ගත්තේ? හිත නැමැති මාරයා. එහෙනම් 6 අයිති කාටද? මාරයාට. ඇස මාර ධර්මයක් ඉබ්බැවි. කන අයිති මාරයාටයි, කන මාර ධර්මයක්. ඒ විදිහටම නාසය දිව ශරීරය මනස සියල්ල මේ සියල්ල අයිති මාරයාටයි. මාරයා කිව්ව කාටද? සිතට. එහෙනම් සිතටයි අයිති මේ සියල්ල. ඒ නිසා මේ සියල්ල මාර ධර්ම. ඉදිරියේදී ආයතන පබ්බ යටතේ සමිද්ධි මාර පඤ්ඤා සූත්‍රය යටතේ මම විස්තර කරලා දෙන්නම් ලබන සතිය. හොඳයි ස්වාමීන් වහන්සේ. මේ සියල්ල අයිති කාටද? හැමතිස්සෙම සිහි කරන්න ඕන. කාටද මේ සියල්ල අයිති? මාරයාටයි. තුච්ච නින්ද සිත නැමැති මාරයාටයි. මාරා මිසතෝති පරතෝති අනාදි වශයෙන් විග්‍රහ වෙන්නේ ඒකයි. මාරා මිසතෝති මේ සියල්ල මාරයාගේ දීපල. මාරයාගේ ආමිස. මේ සියල්ල පරතෝති මට අයිති මම කියලා මගේ කියලා ගත හැක්කක් නොවේ. පරතෝති අනුන්ට අයිති දෙයක්. අනුන් කිව්වේ මාරයා. ඒක විසිත. එහෙනම් භවයෙන් භවයට මේ 6න් භවයෙන් භවයට මේ 6න් වැඩ ගන්නේ කවරෙක්ද? මාරයයි. එහෙනම් කවදා හෝ භවයකදී මෙන්න මේ යථාර්ථය තේරුම් අරගෙන මේ 6ට අයිතිය මම කියලා මගේ කියලා රැවටිලා මුලා වෙලා මේ 6 මගේ කියලා මම කියලා හිතාගෙන මාරයට එහෙම නැත්නම් සිතට ඒ 6න් වැඩ ගන්න ඉඩ හැරලා කර්ම රැස්ෙන් ඉඩ හැරලා ඒ පටිසමුප්පාදයේ ගොඩනැගින්න ඉඩ හැරලා ප්‍රමාදයටපත් වෙලා යන ක්‍රියාවලිය නතර වෙනවද? අන්න ඒ භවෙදී නිවන් දකින්න පුළුවන්කම ලැබෙනවා. කුමක් හේඳිය එදාට මේ 6න් වැඩ ගන්න මායයට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ 6ම සංවර කරනවා. චක්කු, සෝත, ගාන, જીවහා, කාය, මනෝ 6ම සංවර වෙච්ච දවසට සිත නැමැති මායයට මේ 6න් වැඩ ගන්න බෑ. ඒ කියන්නේ කර්ම භවය හදා ගන්න බෑ. එදාට සියල්ල අවසන්. පැහැදිලි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේට ගොඩාක් පිං මේ පටලැවිල්ල निराකරණය කළ දුන්නට ඔබ වහන්සේ පතන්නා වූ බෝධියකින් වහවහ නිවනම පූර්ණ කරගත්තා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ වහන්සේට ප්‍රතිපාසුන් සපෙන ගරු ධම්මපාලි මෙහෙණින් වහන්සේ ඇතුළු ඔය සියලුම දායක මහත්මීන්ටත් දිල්හාන් මහත්මයා, අනුරුද්ධ මහත්මයා, ජයන්ත මහත්මයා ඇතුළු සියලුම දෙනාට පතන්නා වූ බෝධියකින් වහවහ නිවනම පූර්ණ වෙත්වායි කියලා පතමින් නවතිනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සුවපත් වේවා, නිවනම පූර්ණ වෙත්වා, සුඛී භව සුඛී ගායි. තෙරුවන් සරණයි. අවසර හඳුරන්නේ මේ මම පොඩි ප්‍රශ්නයක් එකතු කරන්නම් ඕකට. මේ හොඳයි. දැන් මෝහය නේ හඳුරන්නේ අන්තිමට දුර වෙන්නේ. ඒ කියන්නේ මාන උද්දච්ච අවිද්‍යාහරා. ඒ කියන්නේ අරහත් මාර්ගයේ ඉන්න උත්තමයෙකුට එතකොට සම්මා ඥාන සම්මා විමුක්ති බවට පත් වෙන්නේ ඊට පස්සේ. ඉතින් දැන් ඔය ඵලය කියන එක හඳුරන්නේ එක චිත්තක්ෂණයක ක්‍රියාවලියක් නේද හඳුරන්නේ? ඔව්. ඵලය කියන එක. එතකොට දැන් මේ මිනිසත් බවක් ලැබලා තියෙනකොට ඕක පරමාවිෂය 120ක් ඇතුළත
ඔය ඵලය ලබා ගන්න පුළුවන්. දැන් ඔය මාර්ගයේම ඉන්න සුද්ධාවාස බ්‍රහ්මයාට ඇයි කල්ප ගානක් කියන්නේ? කල්ප ගාන කියන්නේ භවයේ හැටි. එතන ආයි භවයේ ඵලය ඇහැයි ඔව් ආයුෂක් තියෙනවනේ පරමායුෂක් ඒ සත්‍යයට උරුම. දැන් මිනිසෙක් ගත්තාම මිනිසයාට අවුරුදු 120යි. ඊළඟට දෙවියෙක් ගත්තාම දැන් තවතිසාවේ දෙවිවරුන්ගේ වයස අවුරුදු 3 කෝටි 60 ලක්ෂයයි. එතකොට සුද්ධාවාස බ්‍රහ්මයෝ ගත්තාම මහා කල්ප 31000ක් ඉන්න නුද්දන්සෝත අකනිටා. එහෙම නැත්නම් යට සිට ඉහළට යන නුද්දන්සෝත අකනිටා කියන අකනිටා බ්‍රහ්මෙක් මහා කල්ප 31000ක් ඉන්න ඕනේ. එතකොට ඒ සම්මා විමුක්තියටපත් උනත් ඒ ටික ඉන්න ඕන නේ හාමුදුරනේ. ඒ ඵලයටපත් නෑ ඒක මේ ඉස්සෙල්ලා මම හිතන්නේ පැහැදිලි කරා බ්‍රහ්මයෝ 5 දෙනෙක් ඉන්නවා සුද්ධාවාස. එහෙමයි. අන්තර පරිනිබ්බායි අසංකාර පරිනිබ්බායි සසංකාර පරිනිබ්බායි උපාච්ච පරිනිබ්බායි සමාන. අන්තර පරිනිබ්බායි උපාච්ච පරිනිබ්බායි අසංකාර පරිනිබ්බායි සසංකාර පරිනිබ්බායි උද්දන්සෝතකරිටා කියලා. මේ 5 දෙනාම සුද්ධාවාස බ්‍රහ්මයෝ වුණාට 5 දෙනා නිවන් දකින්නේ ආකාර 6කට. සුද්ධාවාසී ඉපදිච්ච ගමන් සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ආයු කාලයෙන් අඩක් ගෙවෙන්නටත් කලින් ඊටාම සුළු කාලයකින් අඩක් නෙමෙයි ඊටාම සුළු කාලයකින් හරියට අර උපමාවකින් පෙන්නන්නේ කිනිහිරකින් අර කිනිහිර කියන්නේ කම්මලේ යකඩ තලන අර යකඩ මේ තලය ඒක උඩ තියලා යම්කිසි යකඩයක් ඇලුවාම ගිනි පුපුරු විසි වෙනවා. විසි වෙලා ගිහිල්ලා මහ පොළොවට වැටෙනවා. ඒ වැටෙන ගිනි පුපුරක් නිවෙන්න යන්නේ බොහොම සුළු වෙලා වැටෙනවත් එක්කම නිවෙනවා අපිට පේනවා. මේ විදිහට ගත්තාම සුද්ධාවාසයේ ඉපදිච්ච ගමම පරිනිර්වාණයටපත් වෙනවා බ්‍රහ්මයේ. එයාට කියන අන්තරා පරිනිබ්බායි කියලා. ඒකේ සුද්ධාවාසයේ ඉපදිච්ච ගමම පරිනිර්වාණයටපත් වෙනවා කියලා කියන්නේ මනුස්ස ලෝකෙන් ගත්තාම වර්ෂ කෝටි ගණනක් වුණත් ඉන්න පුළුවන්. හැබැයි සුද්ධාවාස ආයුෂයත් එක්කයි සාපේක්ෂව බලන්න. මොකද දැන් අපි යටම ගත්තොත් අවිහ කියන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ තමයි යටම තියෙන අවිහ බ්‍රහ්ම ලෝකේ. අවිහ කියන බ්‍රහ්ම ලෝකේ ආයුෂත් මහා කල්ප 1000ක්. ඒ කියන්නේ මේ පෘථිවි ධාතුව 1000 වතාවක් හටගෙන පැවතිලා විනාශ වෙන්න යන කාලේ 1000 වතාවක්. මහා කල්ප 1000ක්. එතකොට මහා කල්ප 1000ක් කියන වර්ෂ ප්‍රමාණය හොයාගන්න නම් අසංඛ්‍ය කල්ප 4 වැඩි කිරීම 4 මහා කල්පයක වර්ෂ ප්‍රමාණය. එතකොට 1.140 වැඩි කිරීම 4 මහා කල්පයක වර්ෂ ප්‍රමාණය. ඒක වැඩි කරන්න ඕන 10. 1.140 වැඩි කිරීම 4 වැඩි කිරීම 10. එතකොට එනවා මහා කල්ප 10ක වර්ෂ ප්‍රමාණය පෘථිවි වර්ෂ දල වශයෙන් මේ. හරියට 100%ක්ම නිවැරදිව නෙවෙයි. එතකොට එහෙනම් එච්චර වර්ෂ ප්‍රමාණයක් යනවා අවිය කියන බ්‍රහ්ම ලෝකේ ආයුෂ. එච්චර වර්ෂ ප්‍රමාණයක් ගත වෙනවා. එහෙනම් ඒ වර්ෂ ප්‍රමාණයට සාපේක්ෂව බැලුවහම වසර කෝටියක් ඒ අවිය ගත කළා පරිනිර්වාණයටපත් වුණොත් යම් බ්‍රහ්මයේ නිකන් හරියට ඒ බ්‍රහ්මයා ඒ බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා මෙන්න අතුරුදහන් වුණා වගේ ස්වභාවයක්. මොකද ඒ තරම දීර්ඝ ආයුෂයක් එතන තියෙනවා. ඉතින් බ්‍රහ්ම ලෝක උඩට යන්න ආයුෂය වෙනස් වෙනවා. අවිය 1000යි, අතප්පේ 2000යි, සුදස්සේ 4000යි, සුදස්සී 8000යි, අකනිටාවේ 16000යි. මහා කල්ප. ඉතින් ඒ බ්‍රහ්මයන්ගේ පුණ්‍ය මහිමය අනුව ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන නානත්වය අනුව එයා ගිහිල්ලා උපදින බ්‍රහ්මතලයේ අනුව එයාහි ගත කළ යුතු වර්ෂ ප්‍රමාණය තීරණය වෙනවා. ඒ කර්මයෙන් තීරණය වෙනවා. එතකොට එහෙනම් අන්න අන්තරා පරිනිබ්බාය බ්‍රහ්මයෙන් යම් බ්‍රහ්මතලයක ඉපදිලා ඊටාම් සුළු කාලයකින් ඒ සුළු කාලය කියන්නේ ඒ බ්‍රහ්ම ලෝකයේ ආයුෂත් එක්ක සංසන්දනය වුණාම සාපේක්ෂව සුළු කාලයකින් පරිනිර්වාණයටපත් වෙනවා. දෙවෙනි කෙනා උපහාච්ච පරිනිබ්බාය බ්‍රහ්මයා හරියටම තමන් ඉපදෙන බ්‍රහ්ම ලෝකයේ ආයුෂෙන් අඩක් ගෙවෙන්නට කලින් નિરાයාසයෙන් මග වැඩිලා පූර්ණ වෙනවා. දැන් අන්තරා පරිනිබ්බාය බ්‍රහ්මයාගේ નિરાයාසයෙන් මග වැඩිලා පූර්ණ වෙලා පරිනිර්වාණයටපත් වෙනවා.
හැමදෙනාම පොඩ්ඩක් ඉවසන්න මේ හාමුදුරන්ගේ අද රවුටර් එකේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා මේ කනෙක්ෂන් වල. ජයන්ත මහත්තයා පොඩ්ඩක් බලන්න හාමුදුරුවෝ ලොග් වෙලා ඇති. ජයන්ත මහත්තයා හාමුදුරුවෝ ලොග් වුණාද? නෑ තාම නෑනේ මාත්. හරි. දැන් හරි. තෙරුවන් සරණයි හාමුදුරුවෝ. තාම මයික් එක මියුට් වෙලා. හරි නේද? තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි හාමුදුරුවනේ. හරි. හොඳයි. එතකොට එහෙනම් අර අන්තරා පරිනිබ්බාය කියන බ්‍රහ්මයා ඊටාම් සුළු කාලයක් ඒ අදාළ බ්‍රහ්ම ලෝකේ ගත කළා නිරායසින් මඟ වැඩිලා පරිනිර්වාණයටපත් වෙනවා. උපහාච්ච පරිනිබ්බාය බ්‍රහ්මයා එයා සුද්ධාවාස ආයුෂ කාලෙන් අඩක් හරියටම ගෙවෙනකොට නිරායාසයෙන් මඟ වැඩෙනවා. ආයාසයෙන් නෙවෙයි නිරායාසයෙන් මඟ වැඩිලා පූර්ණ වෙලා ඉන්ද්‍රිය ධර්ම පූර්ණ වෙලා ඒ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්මිය පූර්ණ වෙලා පරිනිර්වාණයටපත් වෙනවා. අසංකාර පරිනිබ්බාය කියන බ්‍රහ්මයා සුද්ධාවාස ආයු කාලෙන් හරියටම අඩක් ගෙවලා ඉතුරු අඩ අවසන් වෙන්නට කලින් නිරායාසයෙන් මඟ වැඩිලා පූර්ණ වෙලා අරිහත් ඵලයටපත් වෙලා පරිනිර්වාණයටපත් වෙනවා. හරියටම සුද්ධාවාස තමන් ඒ වාසය කරන බ්‍රහ්මතලයේ ආයුෂෙන් අඩක් ගෙවිලා ඉතිරි අඩ ගෙවෙන්නට කලින් නිරායාසයෙන් මඟ වැඩෙනවා. එයා තමයි අසංකාර බ්‍රහ්මයා. මේ අසංකාර පරිනිබ්බාය බ්‍රහ්මයා. ඊළඟට තව එක්කෙනෙක් ඉන්නවා සසංකාර පරිනිබ්බාය බ්‍රහ්මයා. මෙයා මේ බ්‍රහ්මතුමා ඒ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ තමන් වාසය කරන සුද්ධාවාස බ්‍රහ්ම ලෝකේ ආයුෂයෙන් අඩක් ගෙවලා ඉතිරි අඩ ගෙවෙන්නට කලින්, ඒ කියන්නේ පූර්ණ ආයුෂ ගෙවෙන්නට කලින් ආයාසයෙන් මඟ වඩලා පරිනිර්වාණයටපත් වෙනවා. ආයාසයෙන් මඟ වඩලා අරිහත් ඵලයටපත් වෙලා පරිනිර්වාණයටපත් වෙනවා. හතරයි. පස්වෙනි කෙනා උද්දංසෝතකනිට. මේ බ්‍රහ්මයා අවිහෙ ඉපදිලා අවිහෙ පූර්ණ ආයුෂ ගත කරලා ඊළඟට අතප්පේ ඉපදිලා අතප්පේ ආයුෂ ගත කරලා ඊළඟට සුදස්සී ඉපදිලා සුදස්සී ආයුෂ ගත කරලා ඊළඟට සුදස්සී ඉපදිලා සුදස්සී ආයුෂ ගත කරලා අන්තිමට අකනිටාය ඉපදිලා අකනිටාය පූර්ණ ආයුෂ ගත කරලා ආයුෂ අවසන් වෙනකොට අරිහත් ඵලයටපත් පරිනිර්වාණයටපත් වෙනවා. ආයුෂ අවසන් වෙන්න ඉස්සෙල්ලත් අරිහත් ඵලයටපත් වෙන්න පුළුවන්. අවසාන තලයේදී කියන්නේ අකනිටාවේදී විතරයි. එතනින් මෙහා ඉන්න විදිහක් නැහැ. උද්දංසෝත අකනිටා කියන බ්‍රහ්මයා. එහෙනම් ජීවමානව අරිහතුන් වහන්සේලා වශයෙන් යම්කිසි සුද්ධාවාස බ්‍රහ්ම කොටාසයක් මුණ ගැහෙනවා නම් ඒ උතුමන් වහන්සේලා ඉන්නේ අකනිටා කියන බ්‍රහ්ම ලෝකෙ. උන්වහන්සේලා එක්කෝ
මරණයට පෙර ඒ කියන්නේ නැත්තම් ජීවිත ආයු කාලය අවසන් වෙන කලිනුත් රහත් ඵලයේ පිහිටන එහෙම නැත්තම් සමසිසී කියන ක්‍රමයට පරිනිර්වාණයටපත් වෙන කියන්නේ ජීවිතය අවසන් වෙන මොහොතදී පරිනිර්වාණයටපත් වෙනවා. ඒක මනුස්ස ලෝකේ වගේම රහතන් වහන්සේලාටත් අපේ මනුස්ස රහතන් වහන්සේලාටත් ඒ ආකාර දෙකම බලපාන සමහර රහතන් වහන්සේලා මරණයට පෙර රහත් භාවයටපත් වෙනවා. ඒ කියන්නේ ජීවිතයේ ආයුෂ කාලය අවසන් වෙන්නට කලින් රහත් ඵලයටපත් වෙනවා. සමහර උත්තමයෝ ජීවිතයේ ආයුෂ කාලයේ ආයුෂ අවසන් වෙන අවසාන මොහොතේදී මරණාසන්න චිත්ත වීති උදා වුණාට පස්සේ ඒ අවසාන චිත්ත වීතියේදී පරිනිර්වාණයටපත් වෙලා එහෙම සසර ගමන අවසන් වෙනවා. ඉතින් ඒ කියන විදිහට අකනිටාව ඉන්න බ්‍රහ්මෝතුමන් වහන්සේලාත් ඔය කියන ආකාර දෙකට එක්කෝ ජීවමාන කාලය තුලදී අරිහත් ඵලයටපත් වෙන එහෙම නැත්නම් ජීවිතය අවසන් වෙන මොහොතේදී අරිහත් ඵලයටපත් වෙනවා. ඒ නිසා ඒ බ්‍රහ්ම ලෝකවල ආවස සකස් වෙලා තියෙන හැටි ඒ බ්‍රහ්ම කායයන්ගේ හැටියක් ඒවයි ආයතන පිහිටලා තියෙන ආකාරයත් මේ සියල්ල සැලකිල්ලට අරගෙන කර්මයෙන් තමයි ඒ පරමාවශ තීරණය වෙන්නේ ඊට අනුකූලවයි මග වැඩෙන එකක් තීරණය වෙන්නේ. ඒ නිසා මිනිසෙක් වෙලා මේ ලැබිච්ච අවස්ථාව බ්‍රහ්මෙක් වෙලා ලැබෙන්නේ ඇලිසි. දැන් අවම කාලයකින් පරිනිර්වාණයටපත් වෙන බ්‍රහ්මයා තමයි අන්තරා පරිනිබ්බාය බ්‍රහ්මයා. අන්තරා පරිනිබ්බාය බ්‍රහ්මයාත් අවම කාලයකින් නිවන් දකින්නවා කියලා කිව්වට ඒ උපදින සුද්ධාස බ්‍රහ්ම ලෝකයට සාපේක්ෂව ඒක සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ අපි හිතමුකෝ උදාහරණයක් ඒ බ්‍රහ්මයා අවිහ කියන බ්‍රහ්ම ලෝකෙ ඉපදුනා. ඒකේ මහා කල්ප දහසක ආයු කාලයක් තියෙනවා. එහෙනම් මහා කල්ප දහසක ආයු කාලයත් එක්ක සංසන්දනය කරාම වසර කෝටියක් ජීවත් වෙලා මරුණා. වසර කෝටියක් ජීවත් වෙලා පරිනිර්වාණයටපත් වුණාත් ඒක සුළු කාලයක් ඒ බ්‍රහ්ම ලෝකයට අනුව. නිකන් හරියට නිකන් ඉපදුනා නැහැ වගේ. අන්න එහෙම. දැන් අපිට දැන් උදාහරණයක් ගත්තොත් දැන් මිනිස්සෙක් වශයෙන් අවුරුදු 120ක් අපට ආයුෂ තියෙනවා. මිනිස්සෙක් පරමාවුෂ. දැන් මදුරුවෙක් ගත්තොත් මදුරුවෙට තියෙන දවස් 7යි කියලා කියනවා ආයුෂ. ඒතකොට දැන් මනුස්ස දරුවෙක් ඉපදෙලා දවස් 3ක් විතර ඉඳලා මැරුණා කියන්නේ. හැබැයි මනුස්ස දරුවෙක් දවස් 3ක් ඉඳලා මැරුණාම මිනිස්සෙක්ගේ ආයුෂත් එක්ක බැලුවාම ඒක සුළු කාලයක්. නිකන් ඉපදුනා ඉපදිනවත් එක්ක මැරුණා. මිනිස්සෙක් දවස් 3ක් ඉඳලා මැරුණා පොඩි දරුවෙක්. හැබැයි මදුරුවෙක් ඉපදෙලා දවස් 3කට පස්සේ මැරුණා. උගේ මුළු ජීවිත කාලෙම දවස් 7යි. එහෙනම් දවස් 3ක් ඉඳලා මැරුණොත් ඌට ඒක විශාල කාලයක්. දැන් මිනිස්සෙක් ජීවිතේට ඉන්නේ නැහැනේ වසර කෝටියක්. මිනිසෙට ඒක දීර්ඝ කාලයක් වුණාට බ්‍රහ්මයට ඒක ඉතාම සුළු කාලයක්. ඉතින් ඒක වෙන්නේ ඉන්ද්‍රිය ධර්මයන්ගේ තියෙන දුර්වලකම නිසා. එහෙනම් ශ්‍රද්ධා වීර සති සමාධි ප්‍රඥා ඉන්ද්‍රිය ධර්මයන් වඩලා පූර්ණය කරගන්නට අසමත් වෙච්ච එකේ විපාකය තමයි සුද්ධාස බ්‍රහ්ම ලෝකය. තේරුණා හොඳයි. මෙතනම තව ප්‍රශ්නයක් පොඩ්ඩක් මේ ඉදිරිපත් කරලා තියෙනවා කෙනෙක් හඳුරන්නේ දැන් මග පූර්ණේ කලේ නැත්නම් කෙනෙකුගේ අකුසල කර්ම මහා කල්ප 91ක් විතර තියෙනවා කියලා කියනවා. ඒයි හඳුරන්නේ. මහා කල්ප 91ක් කියලා ඔයවත් අපිට නම් මුණ ගැහිලා නැහැ ධර්මයේ කියන සූත්‍රයක හරි කොහේ හරි කර්මය ගැන දක්වන තැනක මහා කල්ප 91ක් විතරයි කර්මයේ විපාක දෙන්නේ කියලා එහෙම එකක් නැහැ. අනන්තර සමානතර කියන කර්ම ප්‍රත්‍යයට අනුකූලව ඒක සිද්ධ වෙන්නේ. එතකොට කොච්චර කාලයක ඉඳලා කර්මයේ විපාක පිණිස පැමිණෙනවද කියන එක අපිට කියන්න බෑ හරියට. මොකද එහෙම කර්මය ශේෂ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අර අටුවක තියෙන වී අවුරුද්දක් යනකොට කර්ණ වී බොල් වෙලා දැන් මේක ප්‍රයෝජනෙට ගන්න බෑ කියලා හක දානවා වගේ කර්මය බොල් වෙන්නේ නැහැ. කර්මය අහෝසි වෙන්න නම් ඒ තල ඉක්මවන්න ඕන. දැන් සතර අපාගත කර්ම අවසන් වෙන්නේ සතර අපාය ඉක්මවන සෝවාන් ඵලයේදී. ඊළඟට මනුස්ස ලෝකේ කර්මත් ඉක්මවන්න පුළුවන්කම ලැබෙනවා සකදාගාමි ඵලයේදී. ඊළඟට කාම ලෝකේම කර්ම ඉක්මවන්න පුළුවන්කම ලැබෙනවා අනාගාමි ඵලයේදී. සියලු තලයන්හි 31 තලයේම කර්ම ඉක්මවන්න පුළුවන්කම ලැබෙනවා අරිහත් ඵලයේදී. ඉතින් එහෙමයි කර්ම හෝසි වෙන්නේ. එහෙම නැතුව මෙන්න මෙච්චර කාලයක් කර්ම බලපවත්වනවා කියලා පනවන්න බෑ. එහෙම කොහොමද කියන්නේ? අරන් බලන තේරාපදාන වසර කෝටි ගානකට ඉස්සෙල්ලා කරපු විපාකත් ඇවිල්ලා තියෙන උන්වහන්සේලාට. එහෙම කියන්න බෑ. 91ක් කියන්නේ මොන පදනමකින්ද කියලා අපි දන්නේ නැත. එහෙමයි හඳුරන්නේ. හොඳයි. නේහා මහත්මිය අවස්ථාව ගන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් දරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ මම ප්‍රශ්න අහන්නේ මේ බ්‍රහ්ම සම්බන්ධ ප්‍රශ්නයක්. ස්වාමීන් වහන්සේ අරූපී තලයේ ඉන්න බ්‍රහ්මයන්ගේ එතකොට දැන් ඇහැට දිස්සුනොත් කොයි වගේ ස්වරූපයක්ද දැනෙන්නේ? අරූපී තලයේ නම් ඇහැට දිස්සෙන්නේ කොහොමද? එතකොට දිස් වෙන්නේ නැද්ද? දිස්සෙන්නේ නැති නිසානේ අරූප කියන්නේ. රූපයක් නැහැ. අරූප අවචර බ්‍රහ්මතලයේ ඉන්න බ්‍රහ්මයන්ට තියෙන ස්කන්ධ හතරයි. වේදනා සංඥා සංකාර විඥාන විතර රූපස්කන්ධයක්. ස්වාමීන් වහන්සේ එතකොට අර නාම රූප එකිනෙකට පිහිටන්නේ අර බටමිට වගේ එකකට එකක් සම්බන්ධ වෙලා කියලා එහෙම මොකක්ද? නාම රූප දෙකම පවතින්න ඕන කියන කතාව මොකක්ද ස්වාමීන් වහන්සේ එතකොට? ඒක ඉතින් කවුද එහෙම කතා කියන්නේ? කතා එක එක්කෙනාට කියන්න පුළුවන්. ධර්මයේ කියන්නේ එකක්, කතා කියන්නේ තව එකක්. දැන් ඔව් එහෙම එක එක්කෙනාට කතා කියන්න පුළුවන්. නමුත් අරන් බලන්න කියන ධම්මහදේ විභංගය. විභංග ප්‍රකරණයේ ධම්මහදේ විභංගය අන්න විග්‍රහ වෙනවා කාමාවචර තලයේ, රූපාවචර තලයේ, අරූපාවචර තලයේ ඒ ඉන්න සත්‍යයන්ගේ ස්කන්ධ සහ ආයතන ගැන. ඔන්න පැහැදිලිව පෙන්වලා තියෙනවා බුදු පියාණන් වහන්සේ මේ කාමාවචර තලයේ ඉන්න සත්‍යයන්ගේ ආයතන තියෙනවා අභ්‍යන්තර වශයෙන් 6යි, බාහිර වශයෙන් 6යි, 12යි. ස්කන්ධ වශයෙන් 5. ඊළඟට ඒ තමයි කාමාවචර සත්‍යය. රූපාවචර සත්‍යයත් රූපාවචර බ්‍රහ්මයන්ගේ පෙන්නනවා ආයතන 6යි. අභ්‍යන්තර වශයෙන් 3යි. ඇසයි, කනයි, මනසයි. බාහිර වශයෙන් රූපයි, සද්දයි, ධම්මයි. ආයතන වශයෙන් 6යි, ස්කන්ධ වශයෙන් 5යි. එතනත් රූප වේදනා සංඥා සංකාර විඥාන යන දේ වශයෙන් පෙන්නනවා. ඊළඟට අරූපාවචර තලයේ බ්‍රහ්මයන්ගේ පෙන්නනවා ආයතන 2යි, ස්කන්ධ 4යි කියලා. ආයතන දෙක තමයි මන සහ ධම්ම. ස්කන්ධ තමයි වේදනා සංඥා සංකාර විඥාන. රූපස්කන්ධයක් නැහැ. දැන් නාම පරමාර්ථ ධර්ම ගත්තාම නාමයි රූපයි. පරමාර්ථ ධර්ම ගත්තාම නාම රූප කියලා කොටස් දෙකක් තියෙනවා. ඒ නාම රූප වල රූප කියන එක 28කට බෙදෙනවා. නාම කියන එක තමයි චෛතසික සහ චිත්ත කියලා කොටස් දෙකකට බෙදෙනවා. එතකොට එහෙනම් චිත්ත සහ චෛතසික කියන කොටස් දෙකට තමයි අයිති වෙන්නේ මන සහ ධම්ම කියන දෙක. එහෙනම් රූප නැහැ මන සහ ධම්ම කියන අවස්ථාවේදී. මනයි ධම්මයි කියන දෙක විතරක් තියෙන තැන රූප නැහැ. රූප 28 ආකාරයේ නැහැ. ඉතින් එතකොට අන්න අර ධක්මයන්ට අරූපාවචර බ්‍රහ්මයන්ට මන සහ ධම්ම කියන ආයතන දෙක විතරයි පිළිටන්නේ කියලා ධර්මයේ පැහැදිලිවම දක්වනවානේ. එහෙනම් එතන තියෙන වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ හතර විතරයි. ධම්මහදේ විභංගය අරන් බලන්න. විභංග ප්‍රකරණය. දැන් ඔක කිව්වට විතරක් මදිනේ. එතකොට තර්කවාද වලට එනෝනේ කෙනෙක් එම් වෙන්නේ කොහොමද? අර එම් වෙන්නේ කොහොමද? ධම්මහදේ විභංගය බලන්න. විභංග ප්‍රකරණයේ යටම කොටස ධම්මහදේ විභංගය. අන්න එතන පෙන්නයි කාමාවචර, රූපාවචර, අරූපාවචර කියන තලයන්හි ආයතන සහ ස්කන්ධයන්ගේ ස්වභාවය. ඉතින් ඒක ඇවිල්ලා විශේෂ අවස්ථාවක් අරූපාවචර තලයේ. අත්භාව තුනක් තියෙනවා. ඕලාරික කර්ජකය. ඊළඟට රූපී මනෝමය කය. ඊළඟට අරූපී සංඥාකය. එතකොට දැන් කාමාවචර සත්‍යයන්ට තියෙන ඕලාරික කර්ජකය. ඊළඟට රූපාවචර බ්‍රහ්මයන්ට තියෙන රූපී මනෝමය කය. ඊළඟට අරූපාවචර බ්‍රහ්මයන්ට තියෙන අරූපී සංඥාකය. ඉතින් මේ අත්භාව තුනේ වෙනස තම තමන්ගේ දැනපමණට අවබෝධ වෙන්න ඕන. ඉතින් ඒක නිසා අරූපාවචර තලයන්හි වසන බ්‍රහ්මයන්ට රූපයක් නැත. ඒකයි අරූපී කියලා කියන්නේ. එහෙමයි. ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් තියෙනවා අහන්න. ස්වාමීන් දැන් කායික ඇති වෙනකොට ස්වාමීන් වහන්සේ ඒකෙදි පටිච්ච සමුප්පාදයක් ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මොකද? කායික දුක්ඛයක් ඇති වෙනකොට. ඔව්. ඒකෙදි දැන් මෝහයත් එක්කනේ. එතකොට මගේ දැන් කකුල රිදෙනවා නම් මගේ කකුල රිදෙනවා කියන ඒ වගේ පටිච්ච සමුප්පාදයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද ස්වාමීන් වහන්සේ? මෙහෙමයි දැන් කාය විඥානය කියන එකත් සකස් වෙන්න ඕන විපාකයක් වශයෙන්. කාය විඥාන. දැන් අහේතුක සිත් කියලා කොටසක් තියෙනවා. දැන් අපි අර ඉස්සරහට ඒ පටිච්චසමුප්පාද ගැනයි ඒ නාම රූප
පරමාර්ථ ධර්ම ගැන විග්‍රහ කරද්දී තමයි ඉතින් ඇත්තට මේ ගැන ගොඩක් ගැඹුරට යන්න පුළුවන්. දැන් මම මේ කෙටියෙන් උත්තරයක් දෙන්නේ. දැන් අහේතුක විඥානයක් තියෙනවා දුක්ඛ සහගත කාය විඥාන. රහතන් වහන්සේට ඔක සකස් වෙන්නේ. එතකොට ඒ දුක්ඛ සහගත විඥානය කියන එක රහතන් වහන්සේට සකස් වුණාට කායික වශයෙන්, චෛතසික වශයෙන් එයා සම්බන්ධව පටික සම්පස්සයක් ඇති වෙන්නේ නැහැ. පස්සපච්චය වේදනා කියලා එතනින් එහාට උන්වහන්සේට සකස් වෙන්නේ නැහැ දුක්ඛ වේදනාව. දෝමනස වේදනාව සකස් වෙන්නේ නැහැ. ඒ නිසා රහතන් වහන්සේගේ කයේ වේදනාවක් ඇති වුණොත්, කායික වේදනාවක් ඇති වුණොත් එය කායයට පමණක් දැනෙන වේදනාවක් බවට පරිවර්තනය වෙනවා. කායයට පමණක් දැනෙන වේදනාවක් වෙනවා. සිතට දැනෙන වේදනාවක් නෙවෙයි. සිතට දැනෙන්නේ නැහැ කියලා අදහස් කරන්නේ සිතේ චෛතසික දුක්ඛයක් හටගන්නේ නැහැ. නැත්නම් වේදනාව දැනෙන්නේ සිතට තමයි. හැම විඥානයක්ම සකස් වෙන්නේ හිතේ. දුක්ඛ සහගත කාය විඥානය කියන එකත් හිතේ සකස් වෙන්නේ. මෙතන මේ හිතේ දුකක් හටගන්නේ නැහැ කියන එකේ තේරුම ඒ කාය විඥානේ හේතු කරගෙන ඒ කාය විඥානේ පටිච්ච කරගෙන එතනින් එහාට අபிසංකාර කර්ම විඥානය සකස් වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ එතනින් එහාට චෛතසික දුක්ඛයක් සකස් වෙන්නේ නැහැ. කායට වේදනාවක් දරුණ එච්චරයි. නමුත් සාමාන්‍ය පුද්ගලයෙක් කෙනා එතනින් මෙහා ඉන්න කෙලෙස් සහිත කෙනෙක් ගෙනා කාය විඥානේ හටගත්තාම දුක්ඛ සහගත කාය විඥානයක් විපාකයක් වශයෙන් හටගත්තා. දැන් මොකද වෙන්නේ? එයා ඉන්නේ තාමත් අර විපල්ලාස තුලයි, විපරීත තුනයි. දැන් අපි හිතමුකෝ අනාගාමී ඵලිනුත් මෙහා සකදාගාමී කෙනෙක් කියලා. එහෙමනම් එයා තුල තවමත් විපල්ලාස දෙකක් තියෙනවා. සක්කාය සංඥා විපල්ලාසයක් තියෙනවා, සක්කාය චිත්ත විපල්ලාසයක් තියෙනවා. ඒ සංඥා සහ චිත්ත කියන විපල්ලාස දෙකම තියෙනවා. එහෙනම් ඒ පුද්ගලයා සකදාගාමී වුණත් එයා තුල මේ රූපය, වේදනාව, සංඥාව, සංකාර, විඥාන මමයේ කියන සංඥාවක් තියෙනවා. ඉත්‍යාත් තියෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? කායේ වේදනාවක් හටගත්තොත් අපිට කකුලේ අමාරුවක් ඇති වුණාට කිව්වා වගේ දැන් මොකද වෙන්නේ? ඒ කාය විඥාන හේතු කරගෙන අන්න අවිජ්ජාවෙන් තෘෂ්ණාවෙන් මේ ස්කන්ධ වලට ඇල්මක් පවතින නිසා මොකද වෙන්නේ? මගේ කකුල කියන ඒ අවිජ්ජාව නිසා ඒ මගේ කකුල කියලා කකුල ඇති කරගත තෘෂ්ණාව නිසා දැන් මොකද වෙන්නේ? අන්නර වේදනාව පටිච්ච වෙනවා රාගී, දේශේ. يعني ස්පර්ශ වෙනවා දේශේ. දැන් ස්පර්ශ වෙනවා කායික විඤ්ඤාණයට කකුලේ හටගත්ත වේදනාව නිසා හිතේ සුද්ධ සිංහලෙන් කිව්වොත් හිතේ ඇති වෙන ගැටීමක්. ඒ නිසා මොකද වෙන්නේ? එතනින් එහාට පස්සපච්චය වේදනා කියලා දුක්ඛ සහගත, දෝමනස සහගත වේදනාව සකස් වෙනවා. දුක්ඛ දෝමනසයක් ඇති. ඒ නිසා සාමාන්‍ය අරියතුන් වහන්සේගෙන් මෙහා ඉන්න කෙනෙක් තුළ කායික වශයෙන් වේදනාවක් හටගත්තත් ඒ වේදනාව හේතු කරගෙන අபிසංකරණය වෙමින් ඒ වේදනාව අபிසංකරණයෙන් ඒ සංකාරය මුල් කරගෙන නැවත කොට නැගිනවා ද්වේෂ විඥානය, කර්ම විඥානයක් වශයෙන්. එහෙනම් විපාක වශයෙන් කය වේදනාව හට ගන්නකොටම අවිජ්ජා ප්‍රත්‍යයෙන්, තෘෂ්ණා ප්‍රත්‍යයෙන් කර්මෙන් විඥානයක් හදනවා, කර්ම විඥානයක් සකස් කරනවා. අවිජ්ජාවේ තෘෂ්ණාවෙන් විඥානයක් හදනවා. මෙන්න මේ විඥානේ දේශ සාගත එකක්. ඒ නිසා මොකද වෙන්නේ? සාමාන්‍ය අරිහත් ඵලයෙන් මෙහා ඉන්න කෙනෙක් හිතත් දුක් වෙනවා, කයත් දුක් වෙනවා. කයේ හටගත් වේදනාවත් එක්ක වේදනාවක් ඇති. ඒ නිසා බදු පුද්ගලයා ආකාර දුක් විඳිනවා. පුත්‍යානාස දේශනා කරන්නේ රහතන් වහන්සේට එක හුලයි ඇනින්නේ. කයේ හුල විතරයි. හරි සාමාන්‍ය පුද්ගලයාට, ඒ කියන්නේ අරිහත් ඵලයෙන් මෙහා ඉන්නා වූ ආරි ශ්‍රාවකයාටත් එහෙමයි, පෘථග්ජනයාට සම්පූර්ණයෙන් එහෙමයි. මොකද කයේ උලක් ඇනුනොත් එහෙම හිතේ උලක් ඇෙනවා. අයියෝ මගේ කකුලේ වේදනාව කියලා හිතත් දුක් වෙනවා. මොකද ඒ පංච උපාදානස්කන්ධයම මම මගේ කියලා ගත්තා විද්‍යා තෘෂ්ණා නිසා. ඒ නිසා සාමාන්‍ය පුද්ගලයාගේ කයේ වේදනාවක් ඇති වුණොත් ඒ සමගම හිතේ දුක්ඛ සහගත, දෝමනස සහගත වේදනාවක් ජඩි වෙනවා. පටිසම්පන්නව පස්සපච්චය වේදනා කියන න්‍යායට අනුකූලව. මොකද ඒ වේදනාව ස්පර්ශ වෙන්නේම ද්වේෂයෙන්. එහෙනම් යම් වේදනාව යම් අරමුණක්